බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ පණිවිඩය සම්පූර්ණයෙන්ම භෞතික සීමාව අභිබවා ගිහින් හිත නිවා ගන්න උදව් කරන එකක්. එතකොට හිත නිවා ගැනීම පිණිස තමයි බුදු කෙනෙක් අපට ධර්මයේ මතු කරලා දෙන්නේ. එතකොට බුදු කෙනෙක්ගේ ධර්මයේ ප්‍රධාන ඉලක්කය තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානෙ නිවා ගන්න එක. හිත නිවා ගන්න කෙනෙකුට භෞතික සීමාව කොහොම වුණත් කමක් නැහැ. කය මොන වගේ ස්වභාවයක වුණත් කමක් නැහැ. හිත නිවා ගන්න ඇති වෙන කැමැත්තයි වැදගත් වෙන්නේ. දැන් ඒ කියන්නේ අවුරුදු දැන් ගොඩාක් දෙනෙකුට ජීවිතේ පසුබෑමක් තියෙනවා. දැන් අපි බොහොම වයෝවෘද්ධයි. අපිට මේ ධර්මයේ දැන් අහුනේ බොහොම කාලයකට පස්සේ. ඉතින් මේ බොහොම කාලෙකින් හම්බ වෙච්ච මේ ධර්මයේ අපිට උපකාරය හදාගන්න අමාරුයි. එහෙම එකක් නැහැ. ජීවිතේ හොඳට ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි හොඳට තේරුම් ගත්ත කෙනෙකුට බුද්ධ දේශනාව තුලින් නිවෙන්න පුළුවන්. එතකොට හොඳට ආස්වාදයේ දන්න අයට නිවෙන්න පහසුයි. ජීවිතේ හොඳට වින්දනය කරලා තියෙන අය තමයි බුද්ධ කාලෙත් අවබෝධයේ පැත්තට වැඩි පිරිසක් ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න ජීවිතේ හොඳට සමාජයෙන් හැලහැප්පිලා ආස්වාද ආදීනවවල යථාර්ථය දන්න මිනිස්සු තමයි අවබෝධයටපත් වෙලා තියෙන්නේ. දැන් අඟුලිමාල වගේ මාලා ඝාතකයෙක් ගත්තත් ජීවිතේ හොඳට මේ සමාජයෙන් බැට කාලා තියෙනවා. ඒතර බුදුදහම කියන්නේ ආස්වාදය තුල ආස්වාදයේ හැටියට තේරුම් අරගෙන ආස්වාදයේ තුල ආදීනව දකින්න කියලායි. ආස්වාදයේ දැකලා ආදීනව තේරුම් අරගෙනයි නිස්සරණයට එන්න තියෙන්නේ. එතකොට ආස්වාද ආදීනව නිස්සරණ කියන ස්වභාවය පිළිබඳ අවබෝධයක් නැති තැනක පින්වත්නි මේ පුද්ගලයාට නිවන කරා යන්න පුළුවන් කමක් නැහැ.
ඇත්තටම නිවන කියලා කියන්නේ ආස්වාදයේ වින්දනය කරලා ආදීනව තේරුම් අරගෙන පවතින ලෝකයේ කෙරෙහි උද්ගත වෙලා තියෙන චන්දරාගය අයින් කරනවා. ඒකට අපි කියනවා නිස්සරණය කියලා. ඔන්න ඕක තමයි නිර්වාණීය සම්බන්ධ කේන්ද්‍රගත කතාව. ඕක කියන්නේ එක එක විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ පාවිච්චි කළා, ධර්මයෙන් තේරුම් කළා. ජීවිතේ බොහෝ පසුබෑමක් තියෙන කාලෙක ජීවිතේ කඩාවැටීම තියෙන වෙලාවක පවා මේ ධර්මය මතුවෙන්න පුළුවන්. දැන් සමහර අය හිටියා මේ ජීවිතේ අවබෝධය හදාගත්තේ ඒගොල්ලෝ කඩාවැටිච්ච නිසා. වාසෙට්ටි වගේ භික්ෂුණියක් අවබෝධය හදාගන්නේ එයාගේ ජීවිතේ කඩාවැටීමක් තිබ්බ නිසා. පටාචාරා වගේ කෙනෙක් අවබෝධයට එන්නේ එයාගේ ජීවිතේ කඩාවැටීමක් තිබ්බ නිසා. දැන් හොඳටම අපට තේරෙනවා මේ කිසා ගෝතමී වගේ කාන්තාවක් Tamanගේ දරුවා මැරිලා Tamanගේ අභ්‍යන්තරේ කඩා නොවැටුණා නම් කවදාවත් සමාජයට ධර්මයට එන එකක් නැහැ. මේ ආස්වාදයේ තුල ආදීනව දැක්කට පස්සේ තමයි නිස්සරණයට එන්න පහසු. ඒ නිසා ජීවිතේ කඩා වැටෙන එකමයි හොඳ කියලා මම නම් කියන්නේ. ධර්මී මිශ්‍ර වෙච්ච ජීවිතයක කඩා වැටෙන එකමයි හොඳ. මොකද කඩා වැටෙන තැනින් හරි පහසුවෙන් ධර්මය අල්ල ගන්න පුළුවන්. ಭಾರತයේ හිටිය ගොඩාක් දෙනෙක් එහෙමයි. ඒ නිසා ජීවිතේ පසු අනිත් එක තමයි අවබෝධයට කාල නිර්ණයක් නැති නිසා දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපිට තරුණ කාලේ ධර්මයේ හම්බුණා නම් දියුණු කරගන්න තිබුණා. ඔව්. තරුණ කාලේ ධර්මයේ මුණ ගැහුණා නම් මීට වඩා අපි හිතනවට වඩා විශාල දියුණුවක් හදාගන්න තිබුණා. නමුත් මේ වෙලාවේ ඔබේ தત્ත්වයේ කුමන தત્ත්වයක් වුණත් මේ වෙලාවේ ධර්මයේ ඇහෙන එක විශාල වටිනාකමක් තියෙන දෙයක්. හේතුව තමයි මේ ජීවිතේ කාල නිර්ණයක් නෑ අවබෝධයට. දැන් අපිට තේරෙනවා සීහා වගේ භික්ෂුණියක්, ඒ භික්ෂුණිය මේ ජීවිතේ ඉතින් හරියට රාගයෙන් බැටකාපු භික්ෂුණියක්. ඉතින් මේ රාගේ පාලනය කරගන්න බෑ. හිතේ රාගයම ඇති වෙනවා. ආස්වාදයේ ඔස්සේම හිත දුවන්න පටන් ගන්නවා. අන්තිමට මට තේරුණා මේක හරියන්නේ මං ජීවිතේ නැති කරගන්නවා කියලා. භික්ෂුණීන් වහන්සේ නම. මං ජීවිතේ නැති කරගන්නවා ගිහි බවට නම් හැරෙන්නේ මේ ගිහි කමක් නම් මට ඕනේ නැහැ කියලා ඒ භික්ෂුණිය කැලේ ඇතුළට ගිහින් බෙල්ලේ වැල දාගත්තා. බෙල්ලට හොඳට තොණ්ඩුව හදලා දාගත්තා. දාගත්ත වෙලාවේ තමයි රහත් වෙලා තියෙන්නේ. ඒතර අපිට තේරෙනවා අවබෝධයට කාල නිර්ණයකුත් නැහැ. මෙච්චර කාලයක් ධර්මයේ දියුණු කරන්න ඕනේ. එහෙම කතා මොකක්වත් නැහැ. ඉන්න තත්ත්වේ කමක් නැහැ මොන වගේ වුණත්. දැන් අපිට තේරෙනවා බුද්ධ කාලේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න ලෑස්ති වෙනකොට හිරඤ්ඤවතී නදියෙන් එගොඩ වෙලා කුසිනාරාවේ මල්ල රජවරුන්ගේ උපවර්තන ශාල වනේ බුදුරජාණන් වහන්සේ සැතපෙනකොට අන්තිම ශ්‍රාවක වෙච්ච සුභද්‍ර කියලා වයසක මිනිස්සෙක් උන්වහන්සේ හොයාගෙන ආවා. අවුරුදු 85ක 90ක් විතර වෙන කෙනෙක්. ඉතින් බොහොම වයෝවෘද්ධ මිනිස්සෙක්. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා එයා මතක් කරනවා මේ මට ඔබ වහන්සේ මේ හැම ආගමකම උගන්වන මතේ එකක්ද කියලා කියන්න කියලා හදි බුදුහාමුදුරුවෝ කිව්වා නෑ නෑ සුභද්‍ර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබ්බොත් එතන මේ මාර්ගඵලලාභීන් බිහි වෙනවා මේ බුද්ධ ශාසනයක තියෙන නිසා ඔයා ওই කතාව අත්හැරලා දාන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් මිනිස්සෙක් හැසිරුණොත් එයාට ප්‍රතිඵල හදා ගන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ බොහොම කෙටියෙන් බණක් කිව්වා. ඉතින් මේ මිනිස්සෙක් පිළිගත්තා. අවුරුදු 90ක් විතර ඇති. පිළි අරගෙන යා හුදේකලාවේ මේ ධර්මයේ දියුණු කළා බුදුහාමුදුරුවන්ට කරන විශාල ගෞරවයක් විදියට. මොකද අන්තිමටම බුදුහාමුදුරුවන්ගෙන් මේ කතාව අහගත්ත මිනිස්සයා. ඉතින් බුදුහාමුදුරුවන්ට ගෞරවයක් විදියට යා මේක ටික ටික දියුණු කරන්න පටන් ගත්තා. එතකොට ටික ටික මෙයා මේක දියුණු කරනකොට ඒ දියුණු කරපු ශ්‍රාවකයෙක් විදියට මේ සුභද්‍ර කියන වයසක මිනිස්සයා ඉතින් මේ පැවිදි ජීවිතය තුළ ප්‍රතිඵල හදා ගන්න පුළුවන් වුණ අවුරුදු 90ක් විතර ඇති. එයාට උවමනා වුණා බුදුහාමුදුරන්ට සැබෑවටම ගරු කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ගෞරවය තමයි ඇත්තම ගෞරවය තමයි පින්වත්නි මේ මල් පහන් පූජා කරන එකවත් හඳුන් කූරු පූජා කරන එකවත් ඒවා නෙමෙයි. ඒවා ඊටාම ස්වල්ප ගෞරවයක්. බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් උත්තරීතරම ගෞරවය තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට ධර්මයේ පුහුණු කරන එක. එහෙම ධර්මයේ පුහුණු කරනවා නම් එයාට බුද්ධ පූජා තියන්න බැරි වුණාට කමක් නැහැ දවස් දෙකක්. පහන් පත්තු කරන්න බැරි වුණා කියලා එයා කලබල වෙන්න ඕනේ නැහැ. මොකද ඒවයින් අර දෙවිවරු වගේ කම්පා වෙන්න බුදුරජාණන් වහන්සේ නිකලස් කෙනෙක්. එහෙම කම්පා වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා
බුද්ධ දේශනාව ආමිෂයේ මත පුද්ගලයා වටිනාකම් පවරන්නේ. බුද්ධ දේශනාව ධර්මී මතයි වටිනාකම් පවරන්නේ. කවුරු හරි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරනවා නම් ඒක තමයි බුදු කෙනෙකුට කරන්න පුළුවන් විශාලම පූජාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන එක. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යම් මිනිහෙක් ශක්තිමත් වෙනවා නම් එයාට පන්සලට වැඩි යන්න බැරි වුණාට කමක් නැහැ. ඒක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. ආරාමයට ගිහින් මේ බුද්ධ වන්දනාව කරන්න බැරි වුණාට කමක් නැහැ. ඕකට අර බටුවංගල රාහුල හාමුදුරුවෝ ලියපු කවියක තියෙනවා මේ මට ඒ පද ටික මතක නැහැ. මේකේ තියෙනවා මේ එක මිනිස්සෙක් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා අහන ප්‍රශ්නේ තමයි අනේ බුදුහාමුදුරුවනේ මේ පද ඒ පිළිවෙලට නෙමෙයි මම මේ කියන්නේ අනේ බුදුහාමුදුරුවනේ මේ ගිනි ගහනා වූ මේ දුම මැද්දේ ඒ කියන්නේ කට්ට කුමංජල් දුම ඉතින් විහාර මන්දිරේ දැන් පිරිලා හොඳටම. ඒ කියන්නේ දුමෙන් පිරිලා ගිහින් විහාරෙත් දොර වහලා. ඉතින් මේ මිනිස්සයා ගිහින් අහනවා බුදුහාමුදුරන්ගෙන් මේ ඔබ වහන්සේ කොහොමද මේ කට්ට කුමංජල් දුම පිරිලා තියෙන තැනක ඔබ වහන්සේ කොහොමද මේ දුම් ගහන රස්නේ ඉන්නේ කියලා අහනවා. අහනකොට බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා. ඒක දැන් මට හුරුයි. දැන් මට ඒක පුරුදුයි. හැබැයි අර මම කිව්වා කියලා බණ මඬුවේ කියන ඒවා තමයි මට අහගෙන ඉන්න බැරි කියලා. මම කිව්වාය කියලා අර බණ මඬුවේ ධර්මාසන වලට වෙලා කියන ඒවා තමයි මට අහගෙන ඉන්න අමාරු කියලා. දැන් මේ දුම ගහන එක මට ප්‍රශ්නයක් නෑ කියලා. දැන් මේකේ හොඳ දාර්ශනික අදහසක් තියෙනවා. මේ වත්පිළිවෙත් පුද පූජාවලට වඩා ඒවා කොහොම තිබ්බත් කමක් නෑ. කට වඩා මේ ධර්මාසනයේදී ඇති වෙන කතා බහ වටිනවා. මේ තුල යම් කෙනෙක් ප්‍රායෝගිකව හැසිරෙන එක වටිනවා. මල් පූජා, පහන් පූජා, සුවඳ දුම් පූජා වලට වඩා. නමුත් දැන් අපි වටිනා දේවල් හැටියට සලකන්නේ අර පුද පූජා ටික. ඇත්තටම මේ ටික ගොඩාක් වටිනවා නෙමෙයි. ඒක අර සද්ධාවට උදව්වක්. සද්ධාව නැති කෙනෙකුටත් ධර්මයේ ඉස්සරහට යන්න බෑ. ශ්‍රද්ධාවෙන් අනුග්‍රහය හදාගත්ත කෙනෙක් ඊළඟට සීලයෙන් අනුග්‍රහය හදාගන්න ඕන. ඇත්තටම බුදුදහමේ කේන්ද්‍රගත කතාව තමයි ඉපදෙමින් මැරෙමින් යන සංසාරික සත්වයාට උදව්ව පවතින්නේ පුද පූජාවත් පිළිවෙත් නෙමෙයි. ඉපදෙමින් මැරෙමින් යන සත්වයාට සාංශාරික ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ විපාක පිණිස කර්ම හැදින් නැති විදියට හිත හදාගත්තොත්. ඒක තමයි වටිනාම දේ. විපාක පිණිස කර්ම හැදින් නැති විදියට හිත හදාගෙන තිබ්බොත් ඒ විඥානයේ තමයි පිහිටන්නේ නැත්තේ. ඒ කියන්නේ විඥානයේ තව තැනක නොපිහිටන තැනකට හිත හදාගන්නයි තියෙන්නේ. දැන් අපේ විඥානයේ තව තැනක පිහිටන මට්ටමට තියෙන හේතුව තමයි අපි තුල අපේ හිත තුල බරපතල බැඳීමක් පවතිනවා. හිත බැඳිච්ච නැති තැන්වල නිස්සරණයට හිතපත් කරගත්තට පස්සේ නිස්සරණයට හිතපත් වෙච්ච තැනක ආයි උපදින්නේ නැහැ. ඕක තමයි බුදුදහමේ කියන රහස. සමහර අය බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනකොට නිවන ගැන කියන්නේ කිව්වම උන්වහන්සේ කිව්වේ ඉද දිට්ඨ සුත මුත අහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුල ඡන්ද රාග විනෝදන. ඡන්ද රාගේ නැත්තම් ඒකට තමයි නිවන කියලා කියන්නේ. දැන් ඕකට ඡන්ද ඒ කියන්නේ අපිට ඡන්දේ කියන්නේ මොකද්ද? ඡන්දේ කියන්නේ කැමැත්තට. රාගය කියන්නේ ඇලීමට. අපිට මේ ලෝකයේ කෙරෙහි කැමැත්තකුයි ඇලීමකුයි තියෙනවා. මොන ලෝකයටද? ඉද දිට්ඨ සුත මුත. අහන ලෝකයට, දැනෙන ලෝකයට, හිතෙන ලෝකයට, පෙනෙන ලෝකයට. ඔච්චරයිනේ ලෝකේ. ලෝකේ සංවේදනා ගන්න ඔය ටිකෙන්. ඇහෙන් ගන්නවා සංවේදනා, කනෙන් ගන්නවා ශබ්ද, නාසයෙන් දැනෙනවා, දිවට දැනෙනවා, කයටත් දැනෙනවා. දැනීම මාත්‍රා. හිතට හිතෙනවා. ඔච්චරයි. ඔයිට වඩා ලෝකේ ඉද දිට්ඨ සුත මුත. අහන, දකින, දැනෙන, හිතෙන ලෝකයක තමයි අපි නැවතිලා ඉන්නේ. එතකොට හරිම ලේසිනේ නිවන සම්බන්ධ කේන්ද්‍රගත කතාව ඉද දිට්ඨ හේමකට උනත් කියන්නේ ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක චන්දරාග විනෝදන නිබ්බාන පද මච්චුතං. නිවන ගැන එක වාක්‍යයකින්. අභිධර්ම කතා මොකක්වත් නැහැ. ඊට පස්සේ අපි ලොකු බණත් මොකුත් නැහැ. මේ ඔබ වහන්සේ නිවන ගැන කියන්නේ කො බුදුහාරු එක වාක්‍යයකින් නිවන කිව්වා. මොකද්ද? ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක චන්දරාග විනෝදන නිබ්බාන පද මච්චුතං. හේමක ඉද දිට්ඨ දකින්න ලෝකයේ, සුත අහන ලෝකයේ, මුත දැනෙන ලෝකයේ, විඤ්ඤාතේසු හිතෙන ලෝකයේ. ඔච්චරයින් ලෝකේ. ඊට වඩා මොන හරි සංවේදනා තියෙනවද බලන්න? මොකුත් නැහැ. හතරයි. පේනවා, ඇහෙනවා,
ඊට පස්සේ දැනෙනවා හිතෙනවා. ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු එහෙම ප්‍රියභාවයෙන් අපි හැම වෙලාවකම මේවා අල්ලනවා. ප්‍රියභාවයෙන් අල්ලනකොට ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක චන්දරාග විනෝදන. මේවා කෙරෙහි චන්දරාගේ නැත්තම් අහනේවා දකින්නේවා හිතෙනේවා පේනේවා කෙරෙහි චන්දරාගේ නැත්තම් ඇලීමකුයි චන්දරාගේ කැමැත්තකුයි නැත්තම් ඡන්දය කියන්නේ කැමැත්තනේ. කැමැත්තයි ඇලීමකුයි නැත්තම් ඒ විදියට හිත පැවැත්වුවොත් මරණාසන්න මොහොතෙත් ඒ විදියටම හිත පැවැත්වුවොත් මරණාසන්න මොහොතෙත් එහෙම හිත පැවැත්වුවොත් ඒකට කියනවා නිබ්බාන පද මංචුත. ඒකට තමයි නිබ්බාන කියලා කියන්නේ. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඉතින් පුදුම නෑනේ එක බණකින් රහත් වුණා කිව්වම. දැන් සුනීත සෝපාක වගේ කෙනෙක් අභිධර්මයේ ගැන ඉගෙන ගත්තෙත් නෑනේ. මොන අභිධර්මයේද මේ කසල සෝදක පිරිසක් නේ. දේවදත්ත වගේ භික්ෂුවක් මේ අභිධර්ම ඉගෙන ගත්තද? නෑ. අද මිනිස්සු හරි කැමති ගැඹුරු ඒවා අහගන්න. ඒකල මිනිස්සු කැමති ඒවා මතක තියාගන්න. ඇත්තටම ওই මතක තියාගෙන ඉන්න එක කිසි වැඩක් නැහැ පින්වත්. කිසි මානසට මහා විඩාවක් විතරයි මතක තියාගෙන ඉන්නේ. සියල්ලම අතහැරලා දාලා මේ මතක තියාගෙන ඉන්න කියලා බුදු කෙනෙක් උගන්වන්නේ නැහැ. සියල්ලම ඔකට පටිනිස්සග්ගානුපස්සනාව කියලා භාවනාවක් තියෙනවා. ඔක්කොම අතහැරලා දානවා. ඔක්කොම අතහැරලා දාලා අභිධර්මයේ විතරක් කටපාඩම් කරගෙන ඉන්න කියලා බුදු කෙනෙක් උගන්වන්නේ නැහැ. අපිට කැමති හරි කටපාඩම් කරගෙන ඉන්න. කටපාඩම් කරගෙන හිටියට මොකක්වත් වෙන්නේ නැහැ. කටපාඩම් කරගෙන හිටියා කියලා නිවනට හිතපත් කරගන්න බෑ. එහෙනම් දැන් නිවන කියන එක හරිම ප්‍රායෝගිකයි. මොකද්ද? අහන දකින දැනෙන හිතෙන ලෝකයේ කෙරෙහි චන්දරාගේ නැති ඇල්ම සහ කැමැත්ත ඡන්දේ කැමැත්ත සහ රාගය ඇලීම නැත්තම් කැමැත්තයි ඇලීමයි නැත්තම් අනේ ඇලීම නැති වෙන විදිහට හිත ස්ථාවර භාවයක් තියෙනවා නම් ඒක තමයි නිර්වාණය කියන්නේ. හැබැයි දැන් ඔය විදිහට හිත හදාගන්න ලේසි නෑ. ඔය මට්ටමින් හිත හදාගන්න ලේසි නෑ. ඒ හිත හදාගන්න නම් මොකද්ද තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න මේක හරි කේන්ද්‍රගතයි. දැන් ඔබට එකක් තේරෙනවනේ මොකද්ද? ලෝකේ සංවේදනා හතරයි තියෙන්නේ. අහනවා, පෙනෙනවා, දැනෙනවා, හිතෙනවා. ඔච්චරයි ලෝකේ සංවේදනා. ඔය සංවේදනාවල චන්දරාගය නැති කරගන්න එකට තමයි නිවන කියන්නේ. දැන් බලන්න මම මේ කියන එක නිවන සම්බන්ධ කේන්ද්‍රගත කතාවක් මේක. ආයේ මේකට කාටවත් අභියෝග කරන්න බෑ. නෑ නිවනට තව එකක් තියෙනවා කියලා. චන්දරාගය නෑ. ඒක මමද කියන්නේ නෑ. ඇයි බුදුරජාණන් වහන්සේ කියපු පාඩයත් මම කිව්වනේ. ඉද දිට්ඨ සුත මුත පිය රූපේ සුහේමක චන්දරාග විනෝදන. දැන් මේක ගැන අවධානමක් තියෙනවා මිනිසුන්ට. අනේ අපිට ධර්මී පහ වුණා. මගේ හැරුණා. කලබල වෙන්න එපා. ඇයි නිවනට කාල නිර්ණයකුත් නැහැ. අර භික්ෂුණිය රහත් උනේ බෙල්ලට තොණ්ඩුව දාගෙන හිර කරගන්න යද්දි. එහෙනම් කාල නිර්ණයකුත් නැහැ නිවනට. එක භික්ෂුණියක් හිටියා මේ හරියට සිද්ධි එහෙම තියෙනවා. ඒ භික්ෂුණිය කැලේ ඇතුලේ දාන එහෙම වළඳලා පහළට බහිනවා. පහළට බහිනකොට මේ ඒ භික්ෂුණිය දැක්කා ගම් යූරේ විශාල ඇතෙක් නාවල ගොඩට ගන්නවා මිනිහෙක්. දැන් බලන්න මේ භික්ෂුණිය කර්මස්ථානයක් කරගත්තේ මොකද්ද? මේ එළිය අත්දකින්න දේ. මේ හැම තැනම කමටහන් තියෙනවා අපිට. හැම තැනම කමටහන් තියෙනවා. කොච්චර කමටහන්ද කියනවනම් මේක අනවශ්‍ය කතාවක් නෙමෙයි. මේක වැරදි කතාවක් කියලා හිතන්නත් එපා. පින්වත්නි ලිංගික ජීවිතය තුල පවා නිවනට කමටහන් තියෙනවා. යම් මිනිහෙක් ලිංගික ජීවිතය තුල ආස්වාදයේ අනිත්‍ය වෙලා යන ආකාරي මනසින් දැක්කොත් එයා ඒකත් නිවනට උදව් කරගන්නවා. වෙන මොන කතාන්දරද? මේක අනවශ්‍ය කතාවක් නෙමෙයි. මේ ආස්වාදයේ නිරන්තරයෙන් අනිත්‍ය වෙවි යනවා නේද කියලා දැක්ක. මොකද ආස්වාදයේ අනිත්‍යතාවය දකින්න එකට ආදීනව දකින්නවා කියනවා. ආදීනව දැක්කට පස්සේ ආස්වාදයේ කෙරේ පවතින චන්දරාගය නැති වෙලා යනවා. දැන් චන්දරාගයනේ අවුල. චන්දරාගය නම් අවුල. චන්දරාගය නැති වෙන විදිහට හිතන්නයි තියෙන්නේ. දැන් බලන්න මේ භික්ෂුණිය පහලට එනකොට දානේ වළඳලා වැඩ ටික ඉවර වෙලා ඒ භික්ෂුණිය පඩිපෙලෙන් පහලට බැස්සා. පඩිපෙලෙන් කියන්නේ නිකන් කන්දෙන් පහලට බැස්සා. බහිනකොට පහලින් ගම් යූරේ මිනිස්සෙක් මේ ඇතාව නාවලා ගොඩට ගන්නවා. ඇතාව නාවලා ගොඩට ගන්නකොට පොඩි මිනිස්සෙක් බොහෝම කැහුටු කෙට්ටු මිනිහෙක්. ඒ මිනිස්සයා ඇතාව නාවලා ගොඩට ගන්නකොට මෙයා කල්පනා කළා මේ අර භික්ෂුණිය කල්පනා කළා බලන්න මේ ඇතාව පුංචි දෙන්ඩුවකින් වගේ පුංචි දෙයකින් නේද මේ යතා හික්මවන්නේ.
එහෙමනම් මේ සංවේදනා ගන්න හිත නේද මම පරිස්සම් කරගන්න ඕනේ කියලා ඒ භික්ෂුණියකින් කමඨාණක් අල්ලගත්තා. එහෙම ඇතුළට ගිහින් ඕක කල්පනා කරලා තියෙනවා. එතකොට රහත් වෙලා තියෙනවා. ඇයි? මේ හිතේ නේද චන්දරාගය ඇති වෙන්නේ. ඡන්දේ කියන්නේ මොකද්ද? කැමැත්ත. රාගය කියන්නේ ඇලීම. කැමැත්තයි ඇලීමයි කොහෙද හටගන්නේ? අතේ, කකුලේ, හිතේනේ. එතකොට හිතේ නම් කැමැත්තයි ඇලීමයි හටගන්නේ. හිත පරිස්සම් කරගත්තොත් කැමැත්ත සහ ඇලීම ඇති නොවන විදියට ප්‍රශ්න ඉවර නැද්ද? ඉවරයි. අන්න හිත හදාගන්න කියන්නේ ඒකයි. ඇයි? මේ මුළු ලෝකෙම මවාගෙන ඉන්නේ හිතෙන්නේ පින්වත්නි. චිත්තේන නියති ලෝකෝ එහෙමනේ කියන්නේ. ලෝකෙම පවරගෙන ඉන්නේ කොහෙන්ද? හිතේ. ඇත්තටම පින්වත්නි හිත හදාගත්තාම චන්දරාගය ඇති නොවන විදියට මේ ලෝකේ මොනවා තිබ්බත් දැන් මේ හිත මේ ගන්න සංවේදනා වලින් මොන වගේද සංවේදනා? හතරයිනේ. අහන, දකින, දැනෙන, හිතෙන. මේ සංවේදනා ගන්නකොට හිතේ මොනවද ඇති වෙන්නේ? හිතේ ඇති වෙනවා චන්දරාගය. චන්දරාගය ඇති වුණාම මොකද්ද අවුල? මොකක්ද අවුල චන්දරාගය ඇති වුණාම? චන්දරාගය ඇති වුණාම වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. චන්දරාගය ඇති වෙච්ච එක නිසා හිතේ රාග ద్వේෂ මෝහ මතුවෙනවා. මොනවාද මතුවෙන්නේ? රාග ద్వේෂ මෝහ. එතකොට චන්දරාගය නිසා රාග ద్వේෂ මෝහ අන්න ඕක තමයි අවුල. ඇයි? චන්දරාගය නිසා රාග ద్వේෂ මෝහ හිතේ ඇති වුණොත් රාග දේශ මොහ ඇති වෙච්ච තැනක පින්වත්නි කර්ම හැදෙනවා. කර්ම හැදෙනවා. රාගය කියන්නේ චේතනාවක්නේ. දේශය කියන්නේ චේතනා. රාග දේශ මොහ කියන්නේ හිතේ ඇති වෙන චේතනා. චේතනා ඇති වුණාම මොකද වෙන්නේ? ඇයි චේතනාවටමනේ කර්මය කියන්නේ? චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. ඕන්න ඔය චේතනා නිසා කරන්නේ. රහතන් වහන්සේට මොකද දන්නවද වෙන්නේ? ඉද දිට්ඨ සුත මුත අහන දකින දැනෙන හිතෙන ලෝකයේ කෙරෙහි ඡන්ද රාගේ නැහැ. නැති නිසා මේ ලෝකේ මොනවා දැක්කත් රාගේ හිටින්නේ නැහැ මනසේ. මොනවා දැක්කත් ද්වේෂයක් හිටින්නේ නැහැ. බැන්න කියමුකෝ ද්වේෂේ හිටින්නේ නැහැ. ඇයි ඡන්ද රාගේ නිසා තමයි එහෙනම් රාග ද්වේෂ මොහ හිටින්නේ. රාග ද්වේෂ මොහ ඇති වෙච්ච නැති තැනක පින්වත්නි රාග ද්වේෂ මොහ ඇත්තේ නැත්නම් ආයි මොනවටද කර්ම? දැන් කර්ම සකස් වීමක් නැහැ. චේතනාවමනේ කර්මී කියන්නේ. දැන් මේ චේතනා නැත්නම් කර්ම නැහැනේ. කර්ම නැති නිසා උපදින්නේ නැහැ. කර්ම හැදුනාම තමයි උපදින්නේ. ඇයි උපදින්නේ කොහොමද දන්නවද? කම්මං කෙත්තං කර්මී කියන කුඹුරේ. කම්මං කෙත්තං කර්මී කියන කුඹුරේ කම්මං කෙත්තං විඥානං බීජං විඥානයේ කියන බීජය පැලවෙනවා තණ්හාසෙනි හෝ තණ්හාවේ තෙතමනි. ඔන්න ඔහොමයි පැලවෙන්නේ. දැන් කර්මී කියන කුඹුර නැත්තම් කොහෙද බීජ පැලවෙන්නේ? එක තැනකින් හරි කඩාගත්තොත් ප්‍රශ්නේ ඉවරයි. එක්ක කර්මී නිරුද්ධ කරන්න ඕනේ. එක්ක විඥානීය නිරුද්ධ කරන්න ඕනේ. ඔන්න විඥානීය නිරුද්ධ කරන විදිහට බණ කියන්නත් පුළුවන්. එක්ක කම්ම නිරෝධය කරන්න ඕනේ. ඇයි කර්මී කියන කුඹුර නැත්තම් විඥානීයට පැලවෙන්න තැනක් නැහැ. කර්මී කියන කුඹුර තිබ්බත් විඥානීය කියන බීජ නැත්තම් මොනවද පැලවෙන්න තියෙන්නේ? හරි කර්මී කියන කුඹුරක් තියෙනවා විඥානීය කියන බීජයක් තියෙනවා තණ්හාවේ තෙතමනේ නැත්තම් ඒත් පැලවෙන්න බෑ. ඔය තුනම සකස් වුණොත් තමයි එහෙනම් මේකෙන් කොතන එකයි නිවන් මාර්ගය එක එක විදිහට කියන්න පුළුවන්. එක තැනකින් මේක ගලව ගන්නයි තියෙන්නේ. හේතුව තමයි කුඹුර නැත්තම් විඥානීයට පැලවෙන්න දෙයක් නැහැ. කුඹුර තිබ්බත් විඥානීය කියන බීජ නැත්තම් පැලවෙන්න දෙයක් නැහැ. කුඹුරයි බීජයි ඔක්කොම තිබ්බත් ඒම විඥානයේ තණ්හාව නැත්තම් බීජයත් බීජයත් යට කරන්න පුළුවන්. නමුත් තණ්හාව නැත්තම් තණ්හාවේ වතුර නැත්තම් බීජයකට පැලවෙන්න විදියක් නැහැනේ. ඕනනම් අර බීජේ තියෙන තෙතමනේ නිසා පැලවෙයි පොඩ්ඩක්. බීජේ තියෙනවනේ තෙතමනය. ඒ නිසා බීජේ නිකන් පොළොවෙන් උඩටත් එයි. ආවට එතනින් එහාට නම් වැඩෙන්න බෑ. දැන් රහත් උනාම පින්වත්නි රහතන් වහන්සේගේ තණ්හාව නැහැනේ. තණ්හාව නැති වුණා කියලා උන්වහන්සේ එකපාරම පිරිනිවන් පානවද? නැහැ. මම මේ කියන එක අමුතු එකක්. විශේෂ එකක්. දැන් රහතන් වහන්සේ නමක් එහෙම දැන් රහත් වුණා කියන්නේ තණ්හාව ක්ෂය කරලානේ. තණ්හාව නැහැ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා එතනම තණ්හාවේ පැති 6යි තියෙන්නේ. අපිට තණ්හාව ඇති වෙන්නේ මේ දකින්න රූපවලට. දැන් රහතන් වහන්සේට තණ්හාව නැහැනේ.
තණ්හාව නැති නිසා උන්වහන්සේ තණ්හාව නැහැ කියලා එකපාරම පිරිනිවන් පානවද? නැහැ. රහත් උනත් පිරිනිවන් පාන්නේ නැහැ. ඇයි? කර්මය කියන කුඹුර තියෙනවා තව. ඇයි පුරාණ පුනර්භවයේ පුරාණ කර්මයේ විසින් පුනර්භවය දැන් හදලා ඉවරයිනේ. ඒ නිසා පවතිනවා. උන්වහන්සේත් ඉන්නවා. හැබැයි තණ්හාව තේතමනේ නෑ. අර මං කිව්වේ දැන් බීජයක් තියෙනවා. විඥානය කියන බීජයක් තියෙනවා තවම. කුඹුරක් තියෙනවා. සස්ත්‍රීක කුඹුරක් නෙමෙයි. කුඹුරක් තියෙනවා. ඇයි පුරාණ පුනර්භවයේ කර්මය හදලා දීලානේ දැන්. ඒකනේ රහත් උනත් සමහර රහතන් වහන්සේලාටත් එක එක අමාරු ඇති වෙන්නේ. බුදුහාරණටත් කොන්දේ අමාරුවක් තිබ්බා කියනවනේ. සාරිපුත්ත හාමුදුරන්ට ලොකු බඩේ අමාරුවක් තිබ්බා. ඇයි? කර්මේ තවම තියෙනවා. ඒ කියන්නේ ආයේ උපතක් හදන්න තරම් ප්‍රබල කර්මයක් නැහැ. නමුත් පුරාණ කර්මේ පුනර්භවය දැන් හදලා ඉවරයි. පුරාණ කර්මේ පුනර්භවය දැන් හදලා ඉවරයි. දැන් මෙතන මොකද්ද නැත්තේ? නැත්තේ තණ්හාව නැහැ. විඥානීය කියන බීජය දැන් පැලවෙලා තියෙන්නේ. විඥානීය කියන බීජේ පැලවෙලා තිනු කර්මී කියන කුඹුරේ. නමුත් දැන් මොනවද ලැබෙන්නේ නැත්තේ? තණ්හාවේ වතුර ලැබෙන්නේ. දැන් ඉතින් ටික ටික අභාවයට යනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. ආන්නේ වගේ. එක්ක කර්මී නිරුද්ධ කරන්න ඕනේ. ඒ පැත්තෙන් ධර්මී දියුණු කරන්න ඕනේ. මේක සමහර අයට ප්‍රකටත් වෙන්නේ එක එක විදිහට. ඒ කියන්නේ සමහර අයට කර්ම නිරෝධ කරන එක තේරෙන්නේ නැහැ. එක්කෝ විඥානීය නිරුද්ධ කරන්න ඕනේ. විඥානීය නිරුද්ධ කරනවා කියන එක හොඳට පටිච්ච සමුප්පාදය තුලින් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ එක්ක පින්වත් තණ්හාව නිරුද්ධ කරලා දාන්න ඕනේ. ඔන්න ඔය තුنين කොයි වැඩපිළිවෙලට ආවත් ඉතුරු දෙකටම බලපෑම් කරනවා. ඒ නිසා තම තමන් තෝරගන්න ඕන මට මේ විදියට කොහොමද මම හිත දියුණු කරන්න ඕනේ කියලා. ඒ නිසා නැවත උපතක් කරා නොයන විදියට මේ හිත හදා ගන්න ඕනේ. ඒක එක එක විදියට කියන්න පුළුවන්. දැන් සම්මා දිට්ඨික සූත්‍රයේ සම්මා දිට්ඨිය ඇති වෙන විදි 16ක් කියනවා. එකක් නෙමෙයි 16ක්. 16න් එක ක්‍රමයකින් සම්මා දිට්ඨිය හදා ගන්නයි තියෙන්නේ. අනිවාර්යෙන් හිත නිවනටපත් කරගන්න පුළුවන්. එක ක්‍රමයකින් කරන්න තියෙන්නේ. ඔක්කොම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ටිකෙන් ටික මේක දියුණු කරගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. එහෙමනම් මේ ලෝකේ දැන් චන්දරාගය අයින් කරගන්නවා නම් චන්දරාගය ඇති වුණාට පස්සේ තමයි අපිට තණ්හාව උපදින්නේ. දැන් චන්දරාගය ඇති වුණාම ලෝකයේ කෙරෙහි ඒ චන්දරාගයේ හදලා දුන්න රූපේ අපි පරිස්සම් කරගන්න බලනවා. එතකොට රූප තණ්හාව ඇති වෙනවා. දැන් උන මම හොඳට තේරෙන්න ඔබට කියන මේක තේරෙන්නේ නැත්තම් වෙන තේරුම් ගන්න ක්‍රමයකුත් නැහැ. ඒක මේ වගේ. දැන් පින්වත්නි චන්දරාගය ඇති වෙන්නේ 4 තැනකදී. දැන් ඒක දන්නවනේ. ඒක දන්න එකත් ලොකු දෙයක් නේ. ඉද දිට්ඨ සුතමුත අහන දකින්න දැනෙන හිතෙන ලෝකයට තමයි චන්දරාගය ඇති වෙන්නේ. මේක කෙලින්ම නිවනට කේන්ද්‍රගතයි. ආය වෙන මොකක්වත් ඕනේ මේ දේශනාව අනුව හොඳට ප්‍රැක්ටිස් කරන්න බලන්න. මාස 3ක් කරලා බලන්න. ඔක්කොම බණ අතාරින්න, අපි කියපුවත් අතාරින්න, ඔක්කොම අතාරින්න. අපි දැන් මෙච්චර කාල සෑහෙන බණ කියලා දෙන ඔක්කොම අතාරින්න. අතෑරලා මේකට අනුවද හිත පුහුණු කරන්න. ලොකු බණ කතා ඕනේ නැහෙනි ගොඩක්වත්. අවංකව නිවෙන්න කැමති මිනිස්සෙකුට පොඩි. ඉතින් මේ කාරණේ කිව්වහම දැන් ඒකනි බුද්ධ කාලේ පින්වත්නි එක දේශනාවකින් මාර්ගඵලලාභීන් 500ක් විතර බිහි වෙලා තිනු එක බණකට. ඇයි? අර පරණ දැනුම ඔක්කොම අතෑරලා ඒගොල්ලෝ කැමති වුණා මේ ධර්මයේ ප්‍රායෝගිකව පිළිගන්න. ලංකාවෙම බලන්නකො පින්වත්නි සතියක් ඇතුළත මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා සතියක් ඇතුළත මාර්ගඵලලාභීන් 8500ක් බිහි වෙලා තියෙනවා. මේ අපේ ලංකාදීපේ. එහෙමනම් අද හඳටත් යන්න පුළුවන් එකේ විශාල මානසික විශ්ලේෂණයකට මිනිසුන්ගේ පරිකල්පනය හැදිලා තියෙන එකේ මේ බඳු එකක් කරගන්න බැරි වෙන්න විදිහක් නැහැ. පුළුවන් ඒක කරගන්න. අද තියෙන මිනිසුන්ට අද බැරි වෙන මොකොත් නෙමේ විද්‍යාත්මක දෘෂ්ටිය විසින් මිනිසුන්ගේ මනස විකෘති කරලා වහලා තියෙනවා. විද්‍යාවටම ගැති වෙලා බටහිර චින්තනයටම ගැති වෙලා තියෙනවා. එතකොට ඒ චින්තනයට ගැති වෙච්ච නිසා හැම වෙලාවෙම මොකක් හරි ධර්මයක් කිව්වොත් මේක විද්‍යාවෙන් යා බලන්න. පින්වත්නි මේ කාලෙන් කාලෙට අප්ඩේට් වෙන විද්‍යාවක් අපිට තියෙන්නේ. විද්‍යාව කියන්නේ මේ අද හොයාගත්ත එක මහා ස්තරම් දෙයක් කියලා කිව්වට හෙට වෙනකොට අලුත් මතයක් වෙනකොට අද තියෙන මතේ කැලේට විසි වෙලා යනවා. එතකොට එහෙම මතයකින් දැන් උදාහරණයක් විදිහට බුදුදහමේ කියපු කතාව. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා
මේ සත්වයාගේ උපත ගැන. සත්වයාගේ උපත ගැන කියද්දී උන්වහන්සේ කිව්වා පරිණාමය ගැන කියද්දී කිව්වා මහණෙනි වෙන ආබස්සර කායික මනෝමය කායික ජීවී පිරිසක් මේ රස පොළොව ස්පර්ශ කරලා රස තෘෂ්ණාව ඇති වෙලා තමයි මිනිසු විකාශනය උනේ මේ දක්වා කියලා කිව්වා. ඕක කිව්වහම මේ දැන් අවුරුදු 15කට 20කට වෙනකම්ම බටහිර විද්‍යාව අපිට කොච්චර hina වුණාද? මේ පරිණාමවාදී ඩාවින්ගේ පරිණාමවාදී අපිට කොච්චර hina වුණාද? මේ මොන විකාරයක්ද කියලා තියෙන වෙනත් ග්‍රහ ලෝකයකින් ආපු මනෝමය කායික ජීවී පිරිස ආවෝක අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ. ආබස්සර කායික මනෝමය කායික ජීවී පිරිස මේ රස පොළොව ස්පර්ශ කරාලු. ඊට පස්සේ ඒක බලද්දී මේ රස තෘෂ්ණාවලු ඇති උනේ ඒ රස තෘෂ්ණාව නිසා ඕලාරික ශරීරය හැදි වෙන මට්ටමට ආවා කියලා කියන්නේ. අර ඩාවින්ගේ පරිණාමවාදයත් එක්ක ඕක හසට පොළොව වගේනේ. ඕක පිළිගන්නේ බුදුදහමට හරියට ඔච්චම් කරා ඕක අල්ලගෙන බටහිර විද්‍යාඥයෝ. බුදුදහමේ මතයට. දැන් බටහිර ලෝකේ කියන අදහස තමයි බටහිර ලෝකේ දැන් පිළිගන්නේ වෙනත් ග්‍රහ ලෝකයකින් ආපු ජීවී පිරිසක් විකාශනය වුණා කියන එක. දැන් පිළිගන්නේ. දැන් අර වානරයාගේ කතාන්දර මොකක්වත් පිළිගන්න ලෑස්ති නැහැ. ඩාවින්ගේ පරිණාමවාදයක් දැන් කල්ලිකුත් වෙලා තියෙනවා. දැන් පරිණාමවාදී පිළිබඳ අලුත්ම මතය තමයි ගිහින් බලන්න අන්තර්ජාලයට. ඒගොල්ලෝ කියන්නේ වෙනත් ග්‍රහ ලෝකයකින් ආපු ජීවී පිරිසක් විකාශනය වුණා කියන එක. දැන් අර අපේ කතාව නෙමෙයිද ඔය කියන්නේ. බුදුරජාණන් වහන්සේ 2600කට එහා පැත්තේ ඒක කියපු විදිය වෙනස්. උන්වහන්සේ කිව්වා වෙනත් මේ සතුට ආහාරය කරගත්ත ඒක මිනිසුන්ට තේරෙන විදියට ඔක කියන්න එපාය. අද පහළ වුණා නම් බුදුරජාණන් වහන්සේ ඔක වෙන විදිහකට කියයි. මේ ආබස්සර කියලා ලෝකයක් තියෙනවා. ඒක සතුට ආහාරය කරගෙන හිටියේ. ඒගොල්ලෝ සතුට ආහාරය කරගෙන අනාදිමත් කාලයක් තිස්සේ හිටියේ. ඒගොල්ලෝ මේ පෘථුවියේ මේ රස පොළොව ස්පර්ශ කළා. ඊට පස්සේ රස තෘෂ්ණාව ඇති වුණා. ඒගොල්ලෝ මේ පොළොව කන්න පටන් අරගත්තා. පොළොව කන්න පටන් අර ගැනීම නිසා විකාශනය වුණා කියලා. දැන් ඒතකොට මට මේ ළඟදී එක වෛද්‍යවරයෙක් මට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ පොළොව කෑවා කියන එක පිළිගන්න පුළුවන්ද කියලා. මම ඊට පස්සේ කිව්වා දැන් මොනවද කන්නේ කියලා. දැන් මොනවද කන්නේ? ඒතර ගෝ දැන් ඉතින් අපි හාල් මම ගෝ හාල් කොහොමද ගන්නෙ කියලා. එතකොට යාට තේරෙනවා ඔව් දැනුත් ඉතින් පොළොවේ සාරයෙන්ම තමයි වෙන විදියකට කන්නේ. දැන් අපි කන්නේත් පොළොවේ සාරයෙන්මනේ. බොංචි විදියට හරි වගා කරලා ඊට පස්සේ පොළොවේ සාරයෙන් නෙමෙයිද අපි යපෙන්නේ. දැන් එතකොට යා පිළිගත්තා ඇත්ත. දැනුත් අපි පොළොවේ සාරයෙන්ම තමයි භුක්ති විඳින්නේ කියලා. අර ඒ කියපු විදියට අපිට තේරුන්නේ දැන් අර අපේ දේශනා ආඛ්‍යානීය වෙනයිනේ. ඒ දේශනා ආඛ්‍යානයේ අපි දැන් තේරුම් ගන්න ඕන. දැන් උදාහරණයක් විදියට බලන්න රුවන්වැලි සෑය හදද්දී රුවන්වැලි සෑය හැදීමේ කතාව මේ මහානාම හාමුදුරුවෝ මහාවංශේ ලියනකොට කියනවා රුවන්වැලි සෑය හැදුනේ රුවන්වැලි සෑය මේ පාදමහරිය නව වතාවක් ගිලා බැස්සලු. පාදම හදලා ඉවර වුණාට පස්සේ ඔන්න ආයෙත් ගිලා බහිනවා. ඊට පස්සේ රජුරු ඇවිල්ලා බලනවා ආයෙත් ඊළඟ පාදම හදලා ඉවරනකොට ඊළඟ දවසේ ආයෙත් ගිලා බහැලලු. දෙවනි වතාවෙත් බැලුවා දැන් මේ වගේ නව වතාවක් ගිලා බැස්සලු. දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙම ගිලා බහින්න පුළුවන්ද? ඒ අනිකේ මේ මහානාම හාමුදුරුවම මහාවංශයේ කියනවා දෙවිවරු තමයි මේක ගිලා බහින විදිහට වැඩ කරේ කියලා. දැන් ඕක ගැන අපි බොරුවට අමුතුවෙන් කලබල වෙන්න ඕනේ නෑනේ. ඇයි? ඒක අපේ දේශනා ආඛ්‍යානයේ පින්වත්නි. මහානාම හාමුදුරුවන්ට උවමනා වුණේ රුවන්වැලි සෑයේ පාදම එච්චර යටින් තමයි ෆවුන්ඩේෂන් එක දැම්මේ කියලා කියන්නේ. මහානාම හාමුදුරුවන්ට උවමනා වුණේ එච්චර යටින් ෆවුන්ඩේෂන් එක දැම්මා කියලා කියන්නේ. ඒක කියපු විදිය තමයි සද්ධාවත් කුළු ගැන්වෙන විදියට දේශනාව කරේ. ඒ නිසා මේ අපේ දේශනා ආඛ්‍යානයක ගිලා බැස්ස කතාව පිළිගන්නේ නැති කෙනෙක් මේ දේශනා ආඛ්‍යානිය තේරුම් ගන්න. අපේ අර මිනිසුන්ට ඒක කියවනකොට අසීමිත භක්තියක් ශ්‍රද්ධාවට උදව්වක් වෙන විදියට තමයි ඒක කළේ. නමුත් අද ඒක මේවා ගැන ලොකු විසංවාද තියෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රගත කතාව මිනිසුන්ට තේරෙන්නේ නැති පුහු විද්‍යාත්මක චින්තනය නිසා හැම දෙයක්ම විද්‍යාවෙන් බලන්න පටන් ගත්තා. එතකොට විද්‍යාවෙන් බැලුවට කමක් නැහැ. හැබැයි මේවා දැන් විද්‍යාවෙන් බැලුවට මේක හරියන්නේ නැත්තේ වෙන මොකුත් නිසා නෙමෙයි විද්‍යාව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි.
විද්‍යාව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. නමුත් බුදුදහම අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඉන්ද්‍රිය ඥානයේ අභිභවාගිය හිත පිළිබඳ ඉතා ගැඹුරු විශ්ලේෂණයක් බුදුදහම කරන්නේ. හිත පිළිබඳ ඉතා බරපතල විශ්ලේෂණයක් මේක. එතකොට දැන් මේ හිත පරිස්සම් කරගත්ත තැනක පින්වත්නි සියල්ලම පරිස්සම් කරගත්තා වෙනවා. ඒ නිසා දැන් බලන්න එතකොට චන්දරාගය ඇති වෙන්නේ හිතේනේ. චන්දරාගය හිතේ ඇති වෙන්නේ. හැබැයි හිතේ චන්දරාගය ඇති වුණාට ඒකට උදව් කළේ ඇහැනේ. ඇයි දකින්න දේ කෙරෙහිනි චන්දරාගය ඇති වුනේ. දැන් ඇහි දාවුල තියෙන්නේ. ඇහි අවුලක් නෙමෙයි. ඇහි අවුලක් නම් S2 පියාගත්තම ප්‍රශ්න විසඳෙන්න ඕනනේ. පේන එකම නම් අවුල. ඇහි නම් අවුල. හරි S පියාගත්තම ප්‍රශ්න විසඳෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ S පියාගන්න කියන්නේ නෑනේ. රූප දකින්නකොට උන්වහන්සේ කියන්නේ හොඳට බලන්න කියලා. රූප බලන එකේ අවුලක් කියලා අර ඒකට තියෙන්නේ අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒකේ තියෙන්නේ මේ එක මිනිස්සෙක් පාරිසරික කියලා බ්‍රාහ්මණික ඇවිල්ලා කියනවා අපි ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා අපිට මේ දවස්වල පාරිසරික බ්‍රාහ්මණයා කොහොමද ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ කියලා අහනවා. එතකොට එයා කියනවා මේ අපිට කියනවා රූප බලන්න නැතුව ඉන්න කියලා මේ දවස්වල. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එහෙනම් අන්ධයන්ට හොඳට භාවනාව වැඩෙනවා ඇති කියනවා. ඇයි? උන්දලාට පේන්නෙම නෑනේ. අපිට පාරිසරික උගන්වනවා කාන ශබ්ද අහන්න නැතුව ඉන්න කැලෑවට ගිහින් ශබ්ද ඇහෙන්නේ නැති තැන්වල ඉන්න කියලා. ඒතර බුදුහාරු කියනවා අනේ හොඳයි. ඒක ඇත්තම ඉන්ද්‍රිය භාවනාව නම් කැලෑවල ඉන්න මේ කන් ඇහෙන්නේ නැති මිනිසුන්ට හොඳට ඉන්ද්‍රිය භාවනාව වැඩිනවා. ඒකයි කවදාවත්ම ඇහෙන්නේ නෑනේ. එතකොට එයාට තේරුණා එයා ඒකේ සූත්‍රයේ තියෙනවා එයා හැකිලුණා කියලා. බිම් බලාගත්තා කියනවා. ඇයි උත්තර නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට රූප බලන්න එපා කියලා කිව්වේ නෑ. ඇයි? ඇහි නිමීනේ අවුල. ඒ කියන්නේ එහෙමනම් රහත් වෙනකොට ඇසන්ද වෙන්න එපායි. ඒ කියන්නේ කනේ නෙමෙයිනේ අවුල. එහෙනම් රහත් වෙනකොටම කන් දෙක බීරි වෙලා යන්න ඕන. ඇහි කනේ නෙමෙයි ප්‍රශ්නේ. එහෙනම් රූපවලද අවුල? රූපවලත් නෙමෙයිනේ පින්වත්නි අවුල. දැන් රූපවල අවුලක් තියනවා නම් ඉතින් රූපවල අවුලක් තියනවා නම් S2 පියාගත්ත ගමන් රූප පේන්නේ නැහැ. එතකොට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඇහෙත් නෙමෙයි අවුල රූපේත් නෙමෙයි. ඕකට එක වෙලාවක සාරිපුත්ත හාමුදුරුවෝගෙන් එක හාමුදුරුවෝ කෙනෙක් අහනවා ස්වාමීනි ඇවත් සාරිපුත්තයන් වහන්සේ ඇස රූපයට බැඳිලා තියෙන එකද අවුල රූපේ ඇසට බැඳිලා තියෙන එකද අවුල කියලා අහනවා. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා නෑ නෑ ආයුෂ්මතුනි ඇස රූපයට බැඳිලත් නෑ රූපේ ඇහැට බැඳිලත් නෑ කියලා. එහෙනම් මොකක්ද අවුල කියලා අහනවා. ඒ කියන්නේ ඇහි අවුලකුත් නෑ කියනවා රූපේ අවුලකුත් නෑ කියනවා. ඇසද රූපේ දෙකට අල්ලා ගැට ගසා තියෙන චන්ද රාගයයි අවුල කියනවා. ඇහැයි රූපයයි එකට අල්ලලා බැඳලා තියෙන්නේ මොකක් නිසාද? චන්ද රාගය නිසා. ඒක උන්වහන්සේ උදාහරණයකින් කියනවා. දැන් කළු ගොන මේ කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි එක ලණුවක ගැට ගහනවා කියලා. එක ලණුවක ගැට ගහනවා එකට අල්ලලා. එකට අල්ලලා ගැට ගැහුවාම මිනිහෙක් බලාගෙන ඉඳලා කියනවලු අර කළු ගොනා යන නිසා තමයි සුදු ගොනා යන්නේ කියලා. හරිද කතාව? නෑනේ. තව මිනිහෙක් කියනවලු නෑ ඔයාට වැරදුනා ඔය සුදු ගොනා නිසායි කළු ගොනා යන්නේ. දෙන්න දෙපැත්තට වාද කරනවා. දැන් පින්වත්නි කළු ගොනා නිසා සුදු ගොනා යනවා කියන එක හරි සුදු ගොනා නිසා කළු ගොනා යනවා කියන එක හරි හරිද කතාව? වැරදිනේ. මොකක්ද අවුල? මේ ගොන්නු දෙන්නටම යන්න වෙලා තියෙන එකට ගැට ගහලා තියෙන නිසානේ. එහෙනම් කනෙත් නෙමේ ඇසෙත් නෙමේ අවුල ගැට ගහලා තියෙන චන්ද රාගයේ අවුල. මේ චන්ද රාගයේ නැත්තම් ඇහෙන් රූප දැක්කා කියලා කිසි අහුලක් නැහැ. කනෙන් චන්ද රාගයේ ඇති නොවන විදියට රූප දකිනවා නම් ඒ රූප මොන ශබ්ද ඇහුවත් ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ළඟට ඔය සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙනවා පංචසික ඇවිල්ලා තමන් ආදරය කරන සූර්ය වච්චසා ගැන රාගයට බර ගීතයක් කිව්වනේ. බලන්නකො දීඝනිකායේ තියෙන සක්කපඤ්ඤ සූත්‍රය කියලා සූත්‍රය. ඉතින් මේ සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙනවා මේ ඒ සින්දුව කියලා ඉවර වුණාට පස්සේ ඉවර වෙනකම් බුදුහාර මොකුත් කිව්වේ නැහැ. රාගයට බර ගීතයක් කිව්වා. ඒක පින්වත්නි කොච්චර රාගයට බරයිද කියලා ඔය සක්කපඤ්ඤ සූත්‍රේ නිකන් ඔය අන්තර්ජාලයේ ගහලා බලන්නකො. පුදුම රාගයට බරයි. මං හිතන්නේ අදවත් එච්චර සින්දු නැහැ රාගයට බර. ඒකේ තියෙනවා ග්‍රීස්ම ඍතුවෙන් පිපාසෙ ඉන්න හස්තියෙක් සතුටු වෙන්නේ වතුරෙන් වගේ මට ඔබෙන් සතුටු වෙන්න ඕන. එහෙමයි එයා කියන්නේ. මේ කවුරු ඉස්සරහද කියන්නේ? බුදුහාමුදුරුවෝ ඉස්සරහ. ඉවර වෙනකන් අහගෙන හිටියා. දිග සින්දුවක්. එයා වේලුව පණ්ඩ කියන වීණාවත් අරගෙන මේක කිව්වේ. කියලා ඉවර වුණාම බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ පංචසික කවද්ද ඕක හැදුවේ කියලා ඇහුවා. ඒතර කිව්වා මේ එක දවසක් සූර්ය වච්චසා දැක්කයි අද වෙනකන් දැක්කේ නැහැ. ඕකේ වේදනාවට ඕක හදාගත්තේ කියලා.
ඕක මටත් කරපු සංග්‍රහයක් කිව්වා. ධර්මයටත් කරපු සංග්‍රහයක් කිව්වා. මං ඉස්සරහනේ කිව්වා. රහතන් වහන්සේලාටත් කරපු සංග්‍රහයක් කිව්වා. රහතන් මේ රාගයට කරපු අතිශය සංග්‍රහයක් කිව්වා. මොන શબ્ද ඇහුණත් පින්වත්නි ඡන්ද රාගේ නැත්තම් මොනවා ඇහුණත් මොකද? අපි පින්වත්නි අපි තුල ඡන්ද රාගයේ තියෙන නිසාම අපි එළියට වහල් වෙලා ඉන්නේ. අපි එළියට වහල් භාවයක් තියෙනවා. ඒ කියන්නේ එළියේ රූපයට පුළුවන් අපිව අඬවන්න. බැරිද අපිව අඬවන්න? පුළුවන්. එළියේ තියෙන රූපයට පුළුවන් අපිව හිනස්සවන්න. එළියේ තියෙන ශබ්දයකට පුළුවන් අපිව කලඹන්න. මට තමයි බැන්නේ, ඇයි මට බැන්නේ කියලා කලඹන්න බැරිද? පුළුවන්. එතකොට එළියේ තියෙන ශබ්දයට පුළුවන් මාව සතුටු කරන්න. ඇයි එළියෙන් ශබ්දය ඇහෙනකොට අනේ මං ගැන නේද මේ කියන්නේ කියලා මහා උද්දාමයක් ඉන්නේ නැද්ද? බලන්න පින්වත්නි අපේ හිතේ මනාපමනාපකම එළියේ තියෙන රූපයකට කරන්න පුළුවන්. එහෙනම් එළියේ රූපයට අපි වහල්ද නිවහල්ද? අපි වහල්. රහතන් වහන්සේ කියලා කියන්නේ නිවහල් හේතුව තමයි එළියේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් බැඳලා නැහැ චන්දරාගේ. චන්දරාගයෙන් බැඳිලා නැති තැනක පින්වත්නි කර්ම හැදින්නේ. එහෙනම් කර්ම හදලා දෙන්නේ මොකද්ද? තමා තුල පවතින චන්දරාගය. චන්දරාගය ඇති වෙන විදිහට අපි කල්පනා කරන එක තමයි අවුල. චන්දරාගය ඇති නොවන විදිහට අපි කල්පනා කළොත් කිසි අවුලක් නැහැ පින්වත්නි. අවුල ලිහිනවා. ප්‍රශ්නේ විසඳෙනවා. දැන් මේ චන්දරාගයේ දැන් ඒක මේ වගේ දැන් මේක හොඳට ගැඹුරෙන් තේරුම් ගන්නකොට මේ චන්දරාගය ඇති කරගන්න එපා කියලා පහම්පත්තු කරා කියලා මොකුත් වෙන්නේ නැහැ. චන්දරාගය ඇති නොවේවා කියලා හඳුන් කුරුපත්තු කළා කියලා මොකුත් වෙන්නේ නැහැ. චන්දරාගය ඇති නොවන විදියට මේ රූපේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. දැන් පින්වත්නි එළියේ රූපය දැක්කහම අපි හිතාගෙන ඉන්නේ රූපය කෙරෙහි අපි තුල චන්දරාගයක් පවතිනවා කියලා. ඡන්දයක් සහ රාගය. يعني කැමැත්ත, ඡන්දය කියන්නේ කැමැත්තටනේ. රාගය කියන්නේ ඇලීම. මම මේවා ආය කියන්නේ මේක තමයි ඔළුවට ගන්න ඕනේ එකම පණිවිඩේ. මේක ගත්තට පස්සේ ආයේ බන ඕනේ නැහැ පින්වත්. මේකට අනුව හිත පුහුණු කරගෙන ගියාට පස්සේ තේරෙනවා මගේ හිතේමයි යවුල, මගේම හිතින් අල්ලගෙන මං තණ්හා කරගෙන ඉන්නේ. පින්වත්නි ඔබලාට තණ්හාවක් තිබ්බට ඒ තණ්හාව තියෙන්නේ රූපවලට නෙමෙයි. ශබ්දවලට, ගඳ සුවඳට, රසයට නෙමෙයි ඔබට තණ්හාව තියෙන්නේ. මොකටද තණ්හාව තියෙන්නේ? දැන් අපි හිතාගෙන ඉන්නවා එළියේ රූප තණ්හාවක් තියෙන්නේ කියලා. රූපයේ කෙරෙහි චන්දරාගය තියෙන්නේ කියලා. ඔන්න ඔක තමයි ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. ශබ්ද තණ්හාවක් තියෙන්නේ කියලා. නමුත් පින්වත්නි ඔබට රූප තණ්හාවක් නැහැ ඇත්තටම. ඔන්න ඕක තමයි ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ. ශබ්ද තණ්හාවක් ඔබට නැහැ. ගන්ධ තණ්හාවක් ඔබට නැහැ. රස තණ්හාවකුත් නැහැ. පොට්ටබ්බ තණ්හාවකුත් නැහැ. ඔබට තියෙන්නේ ඔබේ හිත පිළිබඳ තණ්හාව. මොකක් පිළිබඳව තණ්හාවක්ද? හිත පිළිබඳව. දැන් හිත පිළිබඳව තණ්හාවක් කියවට මේක තේරෙන්නේ නැහැ. ඔන්න දැන් තේරුම් ගන්න. ඔබට තේරෙයි මේක මහා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසූ එකක් නෙමෙයි බුදු කෙනෙක් කියලා තියෙන කියලා තේරෙයි. ඇයි රූප තණ්හාවක් නම් තියෙන්නේ. ඉතින් රූපේ වෙනස් කර ගැනීමෙන්මනේ තණ්හාව නැති කරන්න තියෙන්නේ. නෑ. පින්වත්නි එළියේ රූපය දකින්නකොට ඔබ තුල මනාප භාවයක් ඇති වෙන්නේ ඔබේ හිතේද රූපේද? තමන්ගේ හිතේ. එළියේ තියෙන රූපය දකින්නකොට අමනාප බවක් ඇති වෙන්නේ ඔබේ හිතේද රූපේද? තමන්ගේ හිතේ. රූපේ ඇති වෙන්නේ නැහැ නේ මනාප. සමහර විට ඒ රූපේ දන්නෙත් නැති වෙන්න පුළුවන් අපි මනාපයිද අමනාපයිද කියලා. රූපේ දකින්නකොට මනාපමනාපකම රූපේට පවරන්න පුළුවන් නම් ඒ රූපේ බලන හැමෝටම මනාපමනාපකම් ඇති වෙන්න ඕන. එහෙම ඇති වෙන්නේ නැහැ. ඇත්තටම රස තියෙන්නේ කෑමෙම නම් එහෙනම් හැමෝටම මේ කෑම ගැන තණ්හාව උපදින්න එපා. සමහර අය කෑමට මනාපයි, සමහර අය අමනාපයි. දැන් බලන්න පින්වත් එතකොට දැන් මේ අපි හිතාගෙන ඉන්නවා මේ සුපිරි කෑම කියලා කියන්නේ ලොකු මිලක් තියෙන කෑම. පින්වත්නි ඊතා සුව පහසු කෑමක් උනන් නිතර කනකොට ඒක මහා අප්‍රසන්න කෑමක් වෙනවා. දැන් එතකොට කෑමේද වටිනාකම තියෙන්නේ කෑමට මගේ හිතින් දීලාද තියෙන වටිනාකම? හිතින් දීලා තියෙන්නේ. දැන් සමහර විට හිතන්න පුළුවන් හොඳ කෑමක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් පොළොස් ඇඹුලක් තියෙනවා කියලා හිතන්න. මේ කොළඹ පැත්තේ ඉන්න නෝනා කෙනෙකුට පොළොස් කියන්නේ මහා රාජ භෝජනිය වගේ එකක් වෙන්න පුළුවන්. එයාට ලොකු වටිනාකමක් තියෙනවා. අනේ ගමක ඉන්න අම්මා කෙනෙකුට පොළොස් කියන්නේ නිකන් මහා තුට්ටු දෙකේ ආහාරය. දැන් පොළොස් වලද ඇත්තටම වටිනාකම තියෙන්නේ
පොලොස් කියන්නේ ඇත්තටම වටිනා එකක්ද නැත්නම් වටිනාකම මගේ හිතින්ද දීලා තියෙන්නේ? දැන් පොලොස් ඇත්තටම වටිනවා නම් පොලොස් දිහා බලන හැම කෙනෙකුට මේ වටිනාකම තියෙන්න ඕනනේ. මම මේ කියන එක තේරෙනවද? උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. ඔක හොඳටම තේරෙන්නේ. පින්වත්නි රූපේ නම් අවුල ඒ රූපේ දිහා බලන හැමෝට දැන් හිතන්න ලස්සන තරුණියක් දැක්කා කියලා. ඒ තරුණිය දකින්නකොට තරුණියෙකුට රාගයක් ඇති වෙනවා. එයාගෙම තාත්තට සෙනෙහසක් ඇති වෙනවා. සෙනෙහස කියන්නේ රාගෙම එක පැත්තක් තමයි. ඊට පස්සේ ඔතන තව කාන්තාවක් හිටියොත් එයාට පටිගයක් ඇති වෙන්න පුළුවන්. මෙයාගේ කොණ්ඩේ හොඳයි මගේ කොණ්ඩේ හොඳ නැහැ කියලා. ඉතින් ඔතනම හිටියොත් එහෙම රහතන් වහන්සේ නමක් නිකන් දැකීම මාත්‍රයක් විතරයි. දැන් රූපේ දාවුල බලපු විදිය දාවුල. මේ නම් ලෝකේ කිසි අවුලක් නැහැ පින්වත්නි. බලන විදිහයි අවුල. දැන් රාගය ඇති වෙන විදියට මානසිකාරය කරාම රාගය උපද්දවලා දෙනවා රූපේ. එළිය රූපේ නෙමෙයි අවුල. දැන් මේ විදියට එළිය රූපේ රාගය හදන්නේ මගේ හිතේනේ. රාගය ඇති වෙන්නේ මගේ හිතේ. එතකොට එළිය රූපේ නිසා සැප ආස්වාදයක් ඇති වුණේ කොහෙද? මගේ හිත තුල. දැන් මට උවමනයි මේ සැප ආස්වාදේ පරිස්සම් කරගන්න. ඇතුලේ ඇති වෙච්ච සුඛ ආස්වාදයක් තියෙන්නේ. ඒක පරිස්සම් කරගන්න මට ඕනේ. ඒක පරිස්සම් කරන්න ඕන නිසා තමයි එළිය රූප නඩත්තු කරන්නේ. දැන් මට කියන්න ඔබේ තණ්හාව තියෙන ඔබේ හිතේම සැප ආස්වාදයේද රූපේට? තමන්ගෙම සුඛ ආස්වාදයේ. ඒ දැන් කියන්න තමන්ගෙම හිත කෙරේ තමන් තුල තණ්හාවක් තියෙනවා කියපු එක හරිද වැරදිද? හරි. අන්න ඒකයි. එළියේ තියෙන රූප ශබ්ද ඔක්කොම නඩත්තු කරන්නේ ඇයි? එළියේ රූපේ මට සුඛාස්වාදයක් ගෙනත් දීලා. මං කැමති නෑ මේ සුඛාස්වාදේ වෙනස් වෙනවට. මට උවමනාව තියෙන්නේ මගේ සුඛාස්වාදේ තියාගන්න. දරුවා කෙරෙහි දරුවා දකින්නකොට සුඛාස්වාදේ ඇති වෙනකොට මට උවමනා දරුවා පරිසම් කරන්න නෙමෙයි ඇත්තටම. දරුවා පරිසම් නොවුනොත් මගේ සුඛාස්වාදේ වෙනස් වෙලා මගේ ඇහැට කඳුළු වෙනවා. මට ඕන මගේ සුඛාස්වාදේ පවත්ව ගන්න. දරුවා නඩත්තු කරන්න වෙලා තියෙන්නේ මගේ සුඛාස්වාදේ තියාගන්න ඕන නිසා. සුඛාස්වාදේ වෙනස් වුනොත් අර දරුවාට වෙනසක් වෙනකොට මගේ සුඛාස්වාදේ වෙනස් වෙනවා. ඇත්තටම පින්වත්නි තමන්ගේම සුඛාස්වාදේ කිරි තමන් තණ්හා කරන්න. වෙනම කොටවත් නෙමෙයි. ඕන්න ඕක හොඳටම තේරුණාට පස්සේ හිත රැක ගන්න ගැඹුරු විපස්සනා ඥානයක් දියුණු කරගන්න පාරකට වැටෙනවා. වැටුණාට පස්සේ එළිය ලෝකෙම කන පිට හැරුණත් අපිට කිසි අවුලක් නැහැ. අන්න එහෙම අවුලක් නැති විදියට හිත හදා ගන්න පුළුවන්. ඒක වයස, තත්වය, උගත්කම, බුද්ධිමත්කම ඕනේ නැහැ. මේ බඳු දේශනා 5ක් 6ක් එක දිගට අහගෙන යනකොට එයාට තේරෙනවා මගේ හිතේමයි අවුල. බාහිර ලෝකයේ තුල කිසි අවුලක් නැහැ කියලා තේරෙනවා. ඔන්න ඒක තේරුම් ගත්තට පස්සේ ඉතින් බොහෝ දේශනා ඕනේ නැහැ එයාට. තමන්ගේ හිත පරිස්සම් කරගන්න විදිය ගැන හරියටම ගැඹුරින් පේන්න පටන් ගන්නවා. එතකොට එයා නිකෙලෙස් වෙනවා. කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඒ බඳු නිදහස් භාවයක්, නිවහල් භාවයක් පිණිස මේ උතුම් දේශනාව උපකාර වේවා.